බොනස් එකක් තමයි මේකේ තියෙන. අශෝකත් හරි සතුටුයි මට යා මේකේ තියෙන දේ නිලයට අල්ලගෙන තියෙනවා. පෞද්ගලිකව කවුරු හරි මේ තමන් කරපු නිර්මාණයක දෙයක් නිලයට අල්ල ගන්නකොට පොඩි ලල් එකක් එනවා. ඉතින් ඒක මේ අශෝක අල්ලගත්ත එක ගැන මට හරි සතුටුයි. ඒක මම කිසිම එයාට ආචාර කරන්න ඕනේ. මොකද සමහරු මේකේ අගෝස්තු මාසේ පළවෙනිදා හරියටම අපි මේ වගේම එළිදැක්වීමකට සම්බන්ධ වුණා ශාන්ත බණ්ණකගේ මහේසාක්‍ය කියන කෘතිය. ඔහු හරි අපූර්වට ඉතිහාසය ප්‍රශ්න කරනවා. සුබ උදෑසනක් වේවා සාහිත්‍යකාමී සහෘද හිතවතුනි. අපි මේ සහභාගී වෙමින් ඉන්නේ අසහාය අවස්ථාවකට. මේ අවස්ථාවේදී මෙම උත්සව සභාවට සම්ප්‍රාප්ත වූ අපේ සාහිත්‍යවේදී ආනන්ද මොහන් රාජ් මඩවල මැතිතුමා, දේශනය සඳහා ආරාධිතව සැපැමිණි සාහිත්‍යවේදී W. අබේසිංහ මැතිතුමා, ඒ වගේම මේ ස්ථානයට සම්ප්‍රාප්ත වූ කතුවර උදේ සරච්චන්ද්‍ර මැතිතුමා, ඒ වගේම සමුද්‍ර අධිපතිතුමිය සමුද්‍රිකා ද සිල්වා මැතිණිය, ඒ වගේම එතුමියගේ දයාබර ස්වාමියා පද්මසිරිත සිල්වා මැතිතුමා ඇතුළු මේ සභාවට සම්ප්‍රාප්ත වූ සාහිත්‍යකාමී සහෘද ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. මේ කට්‍රොල් කෘතිය ඔබට හතරකින්ම පෙනෙන්නට තිබෙනවා. මේ සමුද්‍ර පොත්වල පුරාම ඔබට දකින්නට ලැබෙනවා. මේ කෘතිය ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේ තමයි මාතරපත් උනේ. නිදි වර්ජිතව එය එකහොස්මට කියවන්න පුළුවන් මොහන් රාජ් මඩවල මැතිතුමාගේ අනිකුත් සියලුම කෘති වගේම හරි සතුටුදායකයි ඒ රාත්‍රිය. ඉතින් මීළඟ පියවරට යාමට කලින් මම මොහන් රාජ් මඩවල මැතිතුමාගේ අපිට හමු අවසන් කෘතියේ එක්තරා කොටසක් උපුටා ගන්නට බලාපොරොත්තු වෙනවා. මේ රැජින කෘතියේ උපුටනය පිස දක්වනවා මොහන් රාජ් මඩවල මැතිතුමා විසින් එතුමාගේ රැජින කෘතියේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ එක්තරා පාඨයක්. මම එය ඔබ හමුවට ඉදිරිපත් කරන්න. වාසෙත් තෘණද වෘක්ෂද දැනගනු. ජාතියට අයත් වූ සලකුණු එහිය. පණුවන් පතංගයන් හා අනේක විද වූ කුඹුවන් දැනගනු. ජාතියට අයත් සලකුණු උන් කෙරෙහිද. ඊළඟට කුරග ගණයේ සත්වයන්, ජලයේ වසන්නා වූ මත්ස්‍යයන්, අහසින් යන්නා වූ පක්ෂියන්ද දැනගනු. ජාතියට අයත් සලකුණු උන් කෙරෙහිද. එහෙත් මිනිසුන් අතර ජාතියට අයත් සලකුණු නොමැත. ඔවුන්ගේ කෙස්, හිස්, කන්, ඇස්, කට, නැහැය, තොල්, බැම යන මේ සම්බන්ධයෙන්ද එබඳු සලකුණු නැත්තේමය. එබැවින් මිනිසුන් එකම ජාතිය. ඔවුන් අතර වෙනස නමින් පමණි. ගෞතම බුදුන් වහන්සේ සුත්ත නිපාතය වාසෙට්ඨ සූත්‍රය. ඉතින් එතුමන්ගේ කෘති ගැන අපිට තියෙනවා බොහොම දීර්ඝව කතා කරන්නට. මට උදේ මේ වැඩසටහන මේ මෙහෙයුම් කටයුතු වලට එන්න කලින් පොඩි ලෝභකමකුත් තිබුණා. W. අබේසිංහ සර්ට මේ අවස්ථාවේ දේශනය දීලා අනේ මටත් දේශනය අම්ම කරන්න ලැබුණා. මොකද රැජින කෘතියත් ඊයේ කියවලා මේ කට්‍රොල් කෘතියත් එළිවෙනතුරු කියවලා ඇත්තටම මේ එන අදහස් කියාගන්න අවස්ථාව පැය ගණනක් හම්බ වුණා නම් හොඳයි. නමුත් මගේ කාර්යය එය නොවේ. මට මෙතන මේ නිවේදන කටයුත්තයි සමුද්‍රිකා ද සිල්වා මැතිණිය විසින් පවරා ඇත්තේ. එහෙමනම් මෙම කාර්යය ඉදිරියට ගෙන යාමට ආරාධනා කරනවා පිළිගැනීමේ කතාව සඳහා සමුද්‍ර ව්‍යාපාර අධිපතිතුමිය සමුද්‍රිකා ද සිල්වා මැතිණියට සියලු අමුත්තන් පිළිගන්නා ලෙස. සුබ උදෑසනක් වේවා. ආදරණීය හැමෝගෙම අවසරයි. මහාන් වාට ගොඩක් ස්තුතියි. ගොඩක් දුර ඉඳන්
ඊයේ දවසම අධික වෙහසක් දැනලා අපේ ප්‍රාදේශීය වශයෙන් අපේ රසිකයන් වෙනුවෙන් අපේ පොත් කඩේට ආවට ගොඩක් ස්තුතියි මොහන්ගේ ක්‍රවුඩ් එක ඒ කියන්නේ අපේ කාපු එයාගේ බිරිඳ යාළුවෝ මම හිතන්නේ IT රූපවාහිනී එතකොට අපේ පීටන්ට ඔක්කොම ගොඩක් ස්තුතියි. ඊටත් වැඩි ස්තුතියි මොහන් වෙනුවෙන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්න අපේ ආදරණීය පාඨකයින්ට. මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ කොරෝනා කාලෙක මේ වගේ දෙයක් මෙහෙම සුළු වශයෙන් හෝ තියන්න ලැබීම ගැන. අනික පාඨකයින් ලේඛකයිනුත් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මම හැමතිස්සෙම හිතනවා ලේඛකයින් අතර තරගයක් නොතිබිය යුතුයි කියලා. සම්මාන උළෙලක් තියලා ලේඛකයින් අතර ඊර්ෂ්‍යාව කියන එක වඩවනවා දෝ කියලා මට හිතෙනවා. මොකද හැම ලේඛකයාටම තියෙනවා අනන්‍ය වූ හැකියාවක්. එයාගේ ඔළුවට සිතුවිලි ගලාගෙන එනවා. ඒක තව එක්කෙනෙක් එක සසඳන්න බෑ. ලේඛකයෝ දෙන්නේ කවදාවත් සසඳන්න බෑ. ලේඛකයෝ දෙදෙනෙක් අතර තරගයක් තියලා කවුද හොඳ කියලා මනින්න පුළුවන් කෙනෙක් නෑ. මොකද මට ඇත්තටම මම තව ගොඩක් ලේඛකින්ට ආරාධනා කරනවා මේ කොරෝනා නිසා තමයි චුට්ටක් බය වුනේ. ඉතින් හැම ලංකාවේ තරගයක් නැතුව සිටින් නිර්මාණශීලීත්වයේ ඉහළට යන සාහිත්‍යයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පැමිණීම ගැන ස්තුතිවන්ත වෙමින්ම හැමෝම ආදරේ පිළිගන්නවා. ස්තුතියි සමුද්‍ර අධිපතිතුමිය සමුද්‍රිකා සිල්වා මැතිණිය. ඉතින් හරි වේගෙන් මේ කටයුත්ත ගලාගෙන යනවා කියලා තමයි මට සංනිවේදනය වෙන්නේ. ඒ වගේම ඊළඟ පියවරට යන්නට කලින් මම කැමති මොහන් රාජ් මඩවල මැතිතුමාගේ කෘතියකින් තවත් උපුටනයක් දක්වන්න. මොකද මේ කෘතිවල තියෙන කාරණා හරි සංවේදී අපිට. අපි ගත කරමින් ඉන්නේ බොහොම ව්‍යසනකාරී සමයක්. ස්වභාවික ව්‍යසන වගේම දේශපාලනික ව්‍යසනයකට ලක් වෙමින් අපි තියෙනවා. ඉතින් හැම වෙලාවෙම ජාතිය ආගම වර්ණය මුල් කරගත්ත ගැටුම් තුල තමයි අපි බොහොම වේදනාත්මක අත්දැකීම් ලබමින් ඉන්නේ. ඉතින් මේ නිල් කට්රෝල් කෘතිය රැජින කෘතිය තුල මේ සැබෑ මානව දයාව මට නම් හමු වුණා. තවත් පුංචි උපකරණයක් එක්ක අපි ඊළඟ පියවරට යමු. ජාතියක් ජම්මයක් නැති මේක රැජින කෘතිය පිදුමක් විදිහට පිදුම කියලා හඳුන්වලා නැහැ. නමුත් පිදුමක් විදිහට එතුමා පිළිගන්නවන්න පුංචි කෙටි වචන කිහිපයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ජාතියක් ජම්මයක් නැති මිනිසුන්ට නෝ ජාතියක් ආගමක් කෙරෙහි වහල් නොවු මිනිසුන්ට මෙය පූජෝපහාරයක්ම වේවා. එහෙම තමයි මොහන් රාජ් මඩවල මැතිතුමා තමන්ගේ රැජින කෘතිය ජනතාව අතරට පිළිගන්නවා. ඉතින් ජාතියක් ආගමක් මුල් කරගෙන බෙදීම් වලින් හැම වෙලේම අපට ජනිත වුණේ හැම මොහොතේම වේදනාව. තලිබාන් කරන්නේ සියලු ආගම් තලිබාන් කරන්නේ වෙලා තමයි අපිට මේ මොහොත වෙනකොට දකින්නට ලැබිලා තියෙන්නේ. මාක්ස්වාදී දර්ශනයට අනුව පූජකයන් සහ පාලකයන් එකතු වෙලා විවිධ ආකාරයෙන් අපිව හසුරවනවා, අපිව මුලා කරනවා, ජනතාව මුලා කරනවා. නිල් කට්රෝල් කෘතිය තුළ ඒක හරිය ලස්සනට කතා කරනවා. මම කිව්වේ ඔබට මීට මොහොතකට පෙර ඊයේ මධ්‍යම රාත්‍රියේ ආසන්නව මේ කෘතිය ලැබුණේ එළියෙදි කියවලා අවසන් කළා. එහි මම මේ නිල් කට්රෝල් කෘතියෙන් මම වැඩි උපුටා ගන්නට යන්නේ නැහැ. අපේ දේශකතුමාලා ඉන්නවා ගැන කතා කරන්න. පුංචි එකක් කොටසක් මම ගත්තා. මට හිතට වැදුණු කොටසක්. ඒ ගැන වැඩි විස්තර කරන්නේ ඒ උපුටනේ ඒ කොටස උපුටා දක්වනවා ඔබ. මේක ධාතු සේනකින් කියන්නේ මේ ප්‍රකාශය. ධාතු සේනට මහා විහාරයෙන් එන බලපෑම එක්ක ඔහු එක්තැනක මෙන්න මෙහෙම කියනවා වාක්‍ය කිහිපයකින් මේ අදහස. ඇයි උන්නාන්සේලාට බැරි රටේ දේශපාලනයට ඇඟිලි නොගහින්න? ඇයි උන්නාන්සේලාට බැරි මිනිසුන්ගේ අධ්‍යාත්මික සුභසිද්ධිය ගැන විතරක් කටයුතු කරගෙන ඉන්න? අනේ අපිට අදත් අහන්න තියෙන්නේ එච්චරම තමයි. ඉතින් අද අපේ මේ සතුරු අවස්ථාවක ප්‍රධාන දේශකයාට සම්බන්ධ වෙන්නේ අපි සාහිත්‍යවේදී ඩබ්ලිව් අබේසිංහ මැතිතුමා. එතුමා මේ කොට කෘති 150ක් පමණ රචනා කරලා තියෙනවා. එතුමාගේ ගීතයක්
ගායනා කිරීමට සූදානම් වෙලා ඉන්නවා. ගායනා කිරීමට සූදානම් වෙලා ඉන්නවා. මේ සමුද්‍ර කොට්ටාලේ කාර්ය මණ්ඩලයේ සහෝදරයන් කීප දෙනෙක්. සීගිරි වන්නම නමින් හැඳින්වුණ මේ කොටස තමයි ගායනා කිරීමට මේ සහෝදරයන් ඉදිරිපත් වෙන්නේ. ගායනට එකතු වෙනවා කුමුදු, තරංගි සහ නදී. ආරාධනාව ඔබ දෙදෙනාට ඔබගේ අවස්ථාව ලබා ගන්න හැකියි. evan pure maruma pure pure sirirape sigiri nuwara vilas puduma asanna sudaneni kathandare sirirake maru kiyana alak manda kuwera vimanaya egiri hise mehuna dala manaranda kasum mirinda sirasuna mataranduna vedavala mata minjulakavan dilena mahima kiyana atin kusum genayam saravan bena matata neguna talelu velandanil kanrol malase debali sande dina ranwan sonduriya ven kol malase ran payen diluna metun hele siudo sinno yendana egiri hisata pamina netin netata rasa andun tavaramin balatilandun mahima budal amboi midalanek rasik dana edina nagiye sigiri katapan paure liuregi mahima tamannamatani das ganandi belinda nomasalena galab sonduriya ki antige had salene nati karuna ස්තුති සොයරිනි. ඉතින් අපි කාල වේලාව වැඩි වශයෙන් ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් ගලාගෙන යනවා මේ සිදුවීම් ජාලය. මම තමයි මේ ලෝභකමට මේ මයික්‍රොෆෝනය දෙන්න ටිකක් පරක්කු කරන්නේ. ඒ තරම් පැය 10ක 12ක කාලයක් තුල මොහාන් රාජ් මඩවල සාහිත්‍යවේදියා අර සාහිත්‍යද කියන්නේ බෙල්ල මුලින්ම අල්ල ගන්න ඕනේ පාඨකයා කියලා. මගේ බෙල්ල මුලින්ම අල්ලගෙන තියෙන්නේ දැන් මම මේ මායාව තුල අතරමංවයි හිඳින්නේ. සාහිත්‍යකරුවා ප්‍රබන්ධ කරනවානේ. ඒ මායාවනේ. සත්‍යයත් මායාවත් අතරනේ ප්‍රබන්ධයේ තියෙනවා කියලා අපි ඉගෙන ගන්න. ඉතින් මායාව තුල ඔහු මාව අතරමං කරලා තියෙන්නේ ඔහුගේ අකුරු වලින්. ඉතින් නිල් කට්රෝල් කෘතිය ගැන කතා කරන්න අපේ ආරාධනය ලැබ මේ ස්ථානට පැමිණලා ඉන්නවා සාහිත්‍යවේදී W අබේසිංහ මැතිතුමන්. මම මේ උත්සාහ කරන්නේ එතුමාට ආරාධනා කරන්නයි ඊට කලින් මේ නිල් කට්රෝල් කෘතියේ තවත් පුංචි කොටසක්, ඇත්තටම කෘතියේ කොටසක් නෙමේ, කෘතිය පිළිගන්නන්නට පෙර අපේ සාහිත්‍යකරුවා මොහාන් රාජ් මඩවල මැතිතුමා යොදන
සටහනක්. මේ කෘතිය තුළ තියෙන්නේ අනාගතයෙන් අතීතයට සීගිරි කාශ්‍යප යුගයට යන තාක්ෂණයේ භාවිතාවේ යන පුද්ගලයේ තමා හොයාගෙන යන සීගිරි චිත්‍රවල නිමැවුම් කරුවා හොයන්න ගියාම නිමැවුම් කරුවා ඔහුට හමු වෙන්නේ නැහැ. මේක විද්‍යාත්මක න්‍යායක්. මෙන්න මේ න්‍යාය ගැන සටහනක් මේ කෘතියේ මුල හරියම අපිට දකින්න තියෙනවා. මම ඒ උපුටා දක්වන්නටයි සූදානම් වෙන්නේ. පැරඩොක්ස් යනු විසඳිය නොහැකි අද්භූත සිදුවීමකි. බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් යනු යම් වස්තුවක අදහස හෝ සිතුවිල්ලක මූලාරම්භය සොයා කාලතරණය ඔස්සේ අතීතයට ගිය විට එය සොයා ගැනීමට නොහැකි වීම තුළ නැගෙන ප්‍රශ්නාර්ථයයි. මෙන්න මේ නියමය මෙම ප්‍රකාශය ඔස්සේ තමයි මේ නිල් කට්රෝල් මුළු කෘතියම ගොඩනැගී තිබෙන්නේ. ඉතින් ඔබට අද මේ උත්සව සභාවෙන් අනතුරුව මෙම කෘතිය මිලදීගෙන ඒ කාරණේ කොයිතරම් ශූර ලෙස එතුමන් විසින් රචනා කරනවද කියන එක බලන්න පුළුවන්. එහෙමනම් ගෞරවනීය ආරාධනය සාහිත්‍යවේදී W. අබේසිංහ ශූරීන්ට මෙම උත්සව සභාවේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා. තොම්දායතනයේ ප්‍රධාන සම්පූර්ණ මහත්මිය වගේම පද්මසිරි මහත්මයා ඇතුළු අනිකුත් සියලු දෙනාගේ විශේෂයෙන්ම පැමිණ සිටින පාඨක ජනතාවගේ සියලු දෙනාගේ අවසරයි. මේ විශේෂ අවස්ථාවේදී මම හිතන්නේ මට මාර්ගවලට තියෙන්නේ මොකද මේ මම කියවපු නැති නිල් කට්ටෝල් කියන මේ අපූර්ව කියලා විශ්වාස කරනවා මේ පොත ගැන මම කියන්නේ. ඒ නිසා පළවෙනිම කාරණේ තමයි මේ පොත මම කියවලා නැහැ. මේ පස්සේ තමයි වෙලාවකයි පොත ගැන මොනවා හරි කියන්න වෙන්නේ. නමුත් මම අදහස් කළා නිකම්ම ඉන්නේ නැතුව මොනවා හරි මේ අවස්ථාවේ ගැලපෙන යම් දේවල් ටිකක් කිව්වොත් සුදුසුයි කියයි. ඒ නිසා තමයි මම මේ වෑයම් කරන්නේ වචන ස්වල්පයක් කියන්න මේ අවස්ථාවේ. දැන් මේ නිල් කට්ටෝල් යන හිසින් මොහන් රාජ් මඩවල මහත්මයා නිර්මාණය කළ තියෙන මේ නවකතාව ඉස්සකයක් නෑ තාම හොඳ විශේෂ නවකතාවක් වෙන්න ඕන. මේ ගැන මොකද එතුමාගේ අනිත් නවකතාව වගේ ඉතින් මේ පොතට පාදක වෙන්නේ කොහෙද? සීගිරිය. ඉතින් මේ සීගිරිය ගැන යමක් කිව්වොත් මම විශ්වාස කරනවා මේ අවස්ථාවට ඇතිය මේ අවස්ථාවේ ගෞරවය සම්පූර්ණ කරන්න පොතේ නැති කියලා. දැන් සීගිරිය කිව්වහම මම හිතන්නේ අපේ රටේ තියෙන අති විශේෂම දේ අපේ රටේ හැටියට ලෝක ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රධානම දේ මම විශ්වාස කරන්නේ සීගිරිය. මොකද ලෝකයේ දැන් පිළියරන් තියෙනවා ලෝකයේ මේ තියෙන අටවෙනි පුදුමේ සීගිරිය කියන මේ විශ්වාසයේ ඒ සම්මතයේ දැන් ලෝකේ තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ පුදුම හතක් තියෙනවා. ඒ පුදුම හතට ඊළඟට එකතු කරන්න තියෙන අටවෙනි පුදුමේ තමයි සීගිරිය. මේ අටවෙනි පුදුමේ වෙන සීගිරියෙන් තමයි බොහෝ දේවල් බිහි වෙලා තියෙන්නේ අපේ රටේ. ඒ නිසා සීගිරිය කියලා කියන්නේ අපේ රටේ සංස්කෘතියේ කලාවේ සාහිත්‍යයේ ඉතාම විශිෂ්ට ආරම්භයක්. ඒ වගේම විකසිත වුණ අවස්ථාව. මේක අපේ ඉතිහාසයේ කිසිම වෙලාවක කපලා අයින් කරන්න පුළුවන් කමක් නෑ. ඒ සීගිරිය මම විශ්වාස කරනවා අපේ මහාන් රාජ්‍ය විශාල වශයෙන් ආස්වාදයක් ලබා දෙන්න ඇති නිර්මාණ ආස්වාදයක් ලබා දෙන්න ඇති මේ වාගේ කෘතියක් නෙවෙයි. සීගිරිය ඒ බඳු විශිෂ්ට දෙයක් වුණාට තවම මම හිතන අනාගතයේදී තව මතු පරම්පරා රාශියක් ගිහිලා සීගිරිය මොකක්ද කියලා අඳුනා ගන්න හම්බෙන්නේ. මොකද සීගිරිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මාජාගේ සනකල්පා කියනවා එනිග්මා එක ප්‍රහේලිකාව අඳුනා ගන්න බැරි දෙයක්. ඒක සීගිරිය ගැන ඕනතරම් විවරණ කරන්න පුළුවන් ඕනතරම් අර්ථකථන දෙන්න පුළුවන්. සීගිරිය ගැන තව ඕනතරම් පාඩම් අනාගතයේ කියන්න උගන්වන්න පුළුවන්. ඒ වගේ තමයි සීගිරිය පිළිබඳව
මා විශ්වාස කරන හැටියට ප්‍රධානම දේ තමයි අද මේ සීගිරිය අපි දකින සීගිරි ගල විතරක් නෙවෙයි. ඒ සීගිරියේ වැදගත්ම අංශයේ කොටස තමයි සීගිරියේ තියෙන කැටපත් පවුර. මේ කැටපත් පවුරේ හුඟක් දේවල් නෑ අද. ඒත් වශයෙන්ම ඉතිහාසක් කියන විදිහට මේ කැටපත් පවුර වහලා තිබෙලා තියෙන කාඩක් පේන දුරට යන්න පුළුවන්. මේක කැටපතක් වගේ මැද පුබිත්තිය තමයි මේ චිත්‍රයන් එතකොට ඒ චිත්‍ර තමයි විකටම තිබෙන වගේ විශාල විශ්වාසලා අතිශය විශ්වාසලා මුදියා. මේක කැටපතක් උනේ කැටපතක් නැත්නම් කන්නඩයක් වෙන තරමට එක මැද්ද නිසා. ඉතින් මේකේ ඇඳ චිත්‍රයෙන් කියනවා ඒ ඊට පස්සේ අපේ අය ඉතින් යම් දේවල් ලිව්වා. ඉතින් මේ ලියාපු ගැන මහාචාර්ය පරමේශ්වරන් තමන්ගේ එතුමා ලිව්වා අති විශිෂ්ට කෘතියක් සීක්‍රට් ග්‍රැෆිටි කියලා කාර්ඩ දෙකක් යුනෙස්කෝ ප්‍රකාශිත කළේ. දැන් ඉතින් මේ උත්තර දිනවා මම හිතන්නේ මේකේ පළවෙනි කොටස තමයි සීගිරිය පිළිබඳ විස්තරය. ඒ වගේ භාෂා පිළිබඳ කොටසක් තියෙනවා. ඒකේ සීගිරිය ආයස්යාසු එකක් ගැන එතුමා විග්‍රහ කළා. පුරුදු සීගිරිය ගීතාවක් කියලා. එතුමා කියනවා මේ සීගිරියේ මේ කැටපත් පවුරේ අපේ මිනිස්සු ගියන පටන් ගන්නවා. මේකෙදි පුදුමයක් නෙමෙයි. මොකද කවුරු හරි අපි ඉතින් කොහෙද ලියන. ඉතින් අපි ඒ ලියාපු ලියවිලි ඒ වෙලාවේ කාලන නීති විරෝධ අද ලියුවොත් එහෙම පොලිසියට යනවා. අවස්ථා කරලා තියෙනවා. ඒ කාලේ කවුරු කරන්නේ නැහැ. ඒවත් ඉතිහාසෙ ඉතුරු වෙලා. ඒ ඉතිහාසෙ ඉතුරු වෙලා තියෙන නිසා අපේ රටේ සාහිත්‍ය කියනවා. ඒ සාහිත්‍ය අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සාහිත්‍ය. සීගිරි කීදියා බලුවාම උගත් ප්‍රය ලියලා තියෙනවා. මුගක් ප්‍රය ලියලා තියෙනවා. කවිය ලියලා තියෙනවා. කවිය නොවනයි ලියලා තියෙනවා. ගාමේ මිනිස්සු ලියලා තියෙනවා. හැබැයි මේ සාහිත්‍ය තමයි අපේ සාහිත්‍යයේ අද තියෙන පැරණි කෘති වලින් ඉතුරු වෙලා තියෙන සාහිත්‍ය. ඉතින් ඒ සාහිත්‍ය ගැන පොතක් ලියලා තියෙනවා. ඉතින් මේ සීගිරි චිත්‍රයක සීගිරි ලියාව හැබැයි මේක නෙමෙයි සීගිරි. අද විශ්වාස කරන හැටියට ඔය තුමා මේ නිගාලා තියෙන මහා ප්‍රාජ්‍යෝගී අපේ පුරාවිද්‍ය අපේ කරන හැටියට සහ තවත් මොකක්ද සඳහන් හැටියට තව සඳහන් හැටියට සීගිරි අතවසෙන් ඒ කාලේ කර්මාන්ත කුල අපේ රටේ යකඩ උණු කරපු ප්‍රදේශය තමයි සීගිරි. අපි කවුරු විශ්වාස කරන්නේ සීගිරි වල තියෙන යකඩ ගැන ඉක්කොත් තමයි උන්වහන්සේ රසකම් දෙන්න කියලා. නමුත් ඒතර තමයි යන්නේ. සීගිරි කර්මාන්ත කුලේ එකක්. අනිත් පැත්තේ ආගමික මූල ස්ථානය. මේක මොකක්ද කියලා කියන්නේ අවුත්. ඒ නිසා තමයි සීගිරි ගැන විවිධ අර්ථකථන කියන්නේ. යත්‍රෝසෙන් මහා කලාකෘතියක තියෙන විශේෂත්වය තමයි ඒ කලාකෘතියට ඕනතරම් අර්ථකථන කියන්න ඕනතරම් තේරුම් දෙන්න පුළුවන්. අනාගතේ දෙන්න පුළුවන්. ඒ දුන්නේ එක තේරුමක් කියලා මම විශ්වාස කරනවා. මහා රාජ්‍ය විනාශකතාව. තව එක විදියක නිර්මාණය කරනවා. සීගිරි ගැන තමුන්නාස් දන්නවනේ. තා විශිෂ්ට චිත්‍රපටයක් කියුණා ගෝඩ්කින් කියලා. ඒක මේ ගෝඩ්කින් කියන මතේ මුලින්ම කිව්වේ මහාචාර්ය පරණවිතාන තමයි සීගිරිය කියන්නේ මේ අමුතු තැන. මේක මේ බලකොටුවක් නෙමෙයි. මේක මේ කාශ්‍යප රජුරෝ අදාගත්ත නිර්මාණයක් කුවේරය වගේ ඉන්න. කුවේර තනකොටින ධානයට මේ අධිපති තැනත්තා කුවේරය වගේ ඉන්න. ඒක ආලකමන්දා. නිසා මේ එක විදියක මතයක් කාශ්‍යප රජුරෝගේ අන්තිම මතයක් කියන්නේ ඇති. ඒක නොදෙන්න පුළුවන්. ඒ ගැන පරමවිතාන මහාචාර්යතුමායි ඕනතරම් විශ්වාස වලට අදාළ කරන්නේ ඒක කාලේ අපිට මත පත්‍ර ගන්නවත් තියෙනවා. හැබැයි මහාචාර්ය පරමවිතාන මහත්මිය මේක අපූර්ව නිර්මාණයක්. මේ කුමේලිය කියලා හිතාගන්න. මේ හිතාගෙන ආලකමන්තාව නිර්මාණය කළා. ඒ නිසා තමයි අපි කාශ්‍යප රජුගේ බලකොටුවක හැංගිලා වුණ මිනිහෙක් නෙමේ කලා නිර්මාණය කරපු අපූර්ව මිනිහෙක් කියලා තමයි. ඒ අර්ථකථනය හරි අපූර්වයි. ඉතින් ඒ සීගිරිය මොකක්ද කියලා හොයාගන්න බෑ.
හැබැයි ඒ සීගිරිය තුල ලියවුණු යම් නිර්මාණ ගැන අපි අද ප්‍රශ්නයක් අහනවා. ඉතින් මේ සීගිරිය ගැන මම කතාව මේ දෙන්නෙලා කියනවා. මට මේ ළමයි ගායනා කළ මේ ඔය සීගිරිය වන්නම කියන්නේ මට මේ කුලියපිටියේ නාට්‍ය මේ ගුරුවරිය කිව්වා මේ කියලා දෙන්නකො සීගිරිය වන්න මම නම් කියන්නේ මම නාට්‍ය දන්නේ නැහැ මේ මුත්තේලානේ මම මේ හනුමාන මේ තියෙන රිද්මේ කියලා දෙන්න කියලා ඒක තමයි මේ තමයි ගායනා කරන්නේ. ඒවට විශේෂ වන්නේ සීගිරිය කීසා සීගිරිය ලන් ඒක ලන් ගැන මේ මත අන්තර තියෙන ඒ අය කොහෙ යනවාද මල්ලාව යන්නේ ඒ රජුරුවන් සම්බන්ධ මොනවද ඒ අයට මම හිතන්නේ පණ පීඩුව විශ්වාස කරන විදිය එතුමාගේ නිර්මාණ ශක්තිය ගැන අපෝතන්ගේ තියෙනවා. ඒ ලඳුන් ඇත්ත වශයෙන් බොහොම සුන්දර කාන්තාව හැටියට සුන්දර ශෘංගාරාත්මක කාන්තාව හැටියට උත්සාහ කරනවා නිර්මාණ කළ ඇති කියලා රජුරුත් එක්ක මම සම්මානවත් කරනවා. දන්නේ කෙසේ වෙතත් මම මේ කතාව ඉවර කරන්න පුළුවන්. දැන් කතාව සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් කතාව ශාස්ත්‍රීයව දෙන්න පුළුවන්. දැන් මම යන්තම් කියන්නේ. ඒක කාරණේ කරනවා. මේ සීගිරිය ලියාපු කවිවල තමයි මම හිතන්නේ අපට තියෙන ලොකුම වස්තුව ලොකුම සාහිත්‍ය උරු. මේ කවි අතර තවුගත් දේවල් තියෙනවා හොයාගන්න. දැන් පරණතාන මහාචාර්යතුමා මේක අමාරුවෙන් හොයාගත්තා. ඊට පස්සේ එතුමා කිව්වා මේ කවිය අතර තවත් ඒවා ලියලා තියෙනවා. ඒවත් ටිකක් හොයාගත්තා. ඒක මේක හොයලා ඉවර කරන්නත් බැහැ. හැබැයි මේ කවි අතර මට මේ පෞද්ගලික කාලෙක මට සිද්ධ වුණා මේ සීගිරිය පිළිබඳ යන දේවල් කීපයක් කරන්න. එකක් තමයි මේ වියල් ලොකුවන්ලා අමතලා ඉන්න කාලේ සීගිරිය කීසේ කියලා පොතක් ලියුවා. ඒ පොත ගැන හඳුන්වනවා මම ඉංග්‍රීසි භාෂාවෙන් මේ අයිවල් පත්‍රය ලියුවා. මේ අන්තිම ඉතින් මේ ඒකේ එතුමා පෙන්ලා දුන්න අපූර්ව කාරණා. මේ සීගිරිය කියන ඔය ගී අතර තියෙනවා සිව්පද කවි 21ක්. සිව්පද කවි 21ක් තියෙනවා. ඉතින් අද අපි කියන මේ සිව්පද කවි 21ක් තියෙනවා. ඉතින් සිව්පද කවි 21කින් ඊටාම අපූර්ව සිව්පදයක් තියෙනවා. මේක ළමයින්ට ඉන්නවා දානවා ඇති. මේ මොන රටකට දානවා. මම ඒක නිකම්ම කියනවා බලන්න ඒකේ මේ සමයේම තියෙන හැටි. කොමුල් අමඩ් ලෙට් ලිනසි upon the nur යහබැසි එකපල් දල වන් දිගැසි මන ජල්වයි සිත් නුම්සි මන ජල්වයි සිත් නුම්සි මේ මනස දල්ව ඉන්ස්පයර් කරන තැනක් තමයි සීගිරිය. එම් තැනක් තමයි සීගිරිය. එම් තමයි සීගිරිය ලනු මේ මුළු ඉතිහාසයේම සීගිරිය ගලම අත්වස් මුළු මහා සීගිරිය පර්වතයේම කලා පර්වතයක් ඊට වඩා වටිනා දෙයක් නම් අපිට. ඉතින් මේ නිකන් මේ සීගිරිය කාශ්‍යප රජු තවුලට ආවා හැංගීම. මම කුලේලයා වගේ ඉන්නවා. එහෙම ඉතින් හැංගීම් රජවරුන්ට එනවා. සමහර මෑත කාලේ රජවරුන්ටත් ඒ වගේ මොකද කටුර හැංගීම් එනවා. ඉතින් ඒ හැබැයි ඒව පවතින්නේ නැහැ. හැබැයි මේ සීගිරියේ මේ කාශ්‍යප රජුන්ට ආවරණ පබ්ලිතන් මාචතුමා කියනවා වගේ කුලේලයා වගේ ඉන්න අදහස ඒක අනිශ්චිතයි. ඒකෙන් තමයි මේ වාගේ නිර්මාණ වීම එක බලකොටුවක් නෙමෙයි බලකොටුවක් විතරක් නෙමෙයි බලකොට නොවෙන්නම පුළුවන් නමුත් ඒ කලාවේ. ඒ සම්මේ ලෝකේ අටවෙනි කලා නිර්මාණ අටවෙනි පුදුමයේ වශයෙන් අපේ සම්මතයෙන් පිළිගන්න ලෝකේ සම්මතයෙන් පිළිගන්න මේ සීගිරිය මොහන් රාජ් මඩවල කියන ලේඛකයාගේ නිර්මාණ ආවේශය දවල අපූර්ව කතාව දීලා තියෙනවා. මා විශ්වාස කරනවා මම අඳුන කියන හැන්දන්නේ කියවන්න පටන් ගන්නවා. ඒකේ ආර සීගිරියේ ඉන්න මේ කාන්තාව අපේ කාන්තාව ඉතින් තරුණම නැහැ. ටිකක් නැති වගේ ඉන්නේ. නමුත් ඉතින් ඒ කාන්තාව මොනම ආකාරයෙන්ද ඇස්ුනේ ඕම් එක්ක ඉමාන කරලා සාහිත්‍ය මොකක්ද කියන එක ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ සමයවල මොහන් රාජු ලෙවල ඒකිය තවත් මේවා ඉතිහාසයේ අර්ථ කතන දෙන අපූර්ව නව කතා කියන්නේ කියලා ආශිර්වාද කරමින් එම ඉල්ලා සිටින මේ මගේ කිසි අගම්මුලක් නැතිව පතරවල සවන් දුන්න තමුනාසලාට මගේ තවන සමාව පාලන විද්‍යාලය ඉල්ලා සිටින තමුනාල් මගේ කෘතඥතාව පාල කරමින් ප්‍රතිස්වාපේ
අවසන් කරනවා. ඉතින් මේ අවස්ථාව අපිට සකස් කර දුන්න සමුද්‍ර සිද්ධා මහත්මේ වගේ අපට මහත්මේ සහ අපේ බොහොම කාලයකට ගැසීම් කරන මේ සමුද්‍ර ආයතනයේ කාර්ය මණ්ඩලයේ වගේ පාඨකයන් සිද්ධාන්තව යහපත් දවසක් යහපත් කාලයක් කොරෝනා නැති කාලයක් කොරෝනා සුවය කාලයක් උදා කරමින් මම සුවපත් ස්තුතියි සාහිත්‍යවේදී W.A. අබේසිංහ මැතිතුමනි. එතුමන් ගැන ශක්තික සත්කුමාර පණ ගැහෙන අකුරු කියන ඔහුගේ කෘතියේ විස්තරයක් තියෙනවා. ඒ විස්තරය තුළ කියනවා බොහෝ ලේඛකයන් තම ලේඛන දිවිය ආරම්භ කරන්නේ කවිය පහුරක් කොටගෙන යයි මතයක් සාහිත්‍ය සමාජ සන්දර්භය තුළ අසන්නට ලැබේ. එහි සත්‍යාසත්‍යතාවය කෙසේ වුවද අප ලේඛකයාද කවියෙන් තම ලේඛන දිවිය ආරම්භ කර ඇති බවට යම් යම් ඉඟි අපට සොයාගත හැකිය. ඔහුගේ පොත් නාමාවලිය අනුව මුලින්ම ඔහු කෘතියක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ 1964 වර්ෂයේදී ඒ සරච්චන්ද්‍රයන්ගේ නවකතා නැමැති සාහිත්‍ය විචාර කෘතියයි. එම වර්ෂයේදී මාබේසිංහයන් කේ ජයතිලකගේ නවකතා සහ විචාරය නව සාහිත්‍ය දීපනී නමින් සාහිත්‍ය විචාර විවරණ කෘති ත්‍රිත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව මේ වන විට W. අබේසිංහ සූරීන් අතින් ලියවුණු කෘති 150ක් පමණ වෙනවා. ඉතින් එතුමාගේ ඉතා අවධානයට ලක් වූ කෘතියක් මම මේකේ බොහොම පොඩි කොටසක් තමයි කියුවේ. හැබැයි හිත ඇදිලා යනවා. මොකද මොහන් රාජ් මඩවල මහත්මයා ඒ වගේම වර්තමානයේ සාහිත්‍යවේදීන් අතර මේ ජාතික අනන්‍යතාවය ගැන සමගිය ගැන කතා කරන කලාකරුවන්ට විෂය වෙන කරුණු වෙනත් දෘෂ්ටියකින් මේ W. අබේසිංහ මහත්මයාගේ කෘතිය තුළ ගෞතම බුද්ධ රාජ්‍ය සහ තවත් විවාදාපන්න ලිපි තීරු ලිපි එකතුවක් මේක පත්තරවලට ලියපු ඒ තුළ දකින්න ලැබෙනවා. එකක් බොහොම ආකර්ශනීයයි. එකට කියවද්දී සමානත්වතාවයක් දක්වනවා. මොහන් රාජ් මඩවල මහත්මයා රැජින කෘතිය සහ නිල් කට්රෝල් කෘතිය තුළ කතා කරන අදහස්වලම එක්තරා ප්‍රකාශනයක් තමයි මේ කෘතියනුත් අපි දකින්නේ. ඉතින් දැන් තවත් අපේ දේශනයකට සූදානම් වෙන්නේ අපේ කතුවරයාණන්ගේ දේශනය. ඉතින් මෙහිදී මම පුංචි හැඳින්වීමක් කරන්නම්. මෑත කාලීන තරුණ ප්‍රජාව අතර නවකතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙමින් තිබෙනවා කියලා අපි දකින්නට ලැබෙනවා. එක්තරා ඉතිහාසයක් තිබුණා සාහිත්‍ය බොහොම ඈතට ගිහිල්ලා තිබුණා තරුණ ප්‍රජාව අතර. මෑතදී මෙම තරුණ ප්‍රජාව අතර මෙලෙස සමීප සාහිත්‍ය නවකතාව සමීප වෙන්නට බලපෑව හොඳම නිර්මාණකරුවෝ දෙදෙනෙක් අපි දකිනවා. එකයි මහින්ද ප්‍රසාද් මස්සිඹුල, අනිත් කෙනා අද අපේ මේ කතානායකයා මොහන් රාජ් මඩවල මැතිතුමා. ඉතින් සාහිත්‍ය සම්මාන නිර්දේශවීම් මේ විශාල සංඛ්‍යාවක් අතර එතුමන්ලගේ දායකත්වය අපේ සාහිත්‍ය නවකතාව පෝෂණය කරමින් තිබෙනවා. ඉතින් ඒක අපි අඳුනාගත්තේ එතුමාගේ රැජින කෘතියෙන් පස්සේ අපි බලන් හිටියා සමාජ මාධ්‍ය ඇතුලේ අපිට දකින්නට ලැබුණා මොහන් රාජ් මඩවල මහත්මයාගේ ඊළඟ කෘතිය එනකල් සාහිත්‍යකාමීන් මග බලාගෙන ඉන්න ආකාරයේ අපේක්ෂා දල්වාගතුන්ගේ අපේක්ෂාවන් සමාජ මාධ්‍ය තුල වචන බවට පත් වුණා. ඉතින් අන්න ඒ අපේක්ෂාවන් සඵල කරමින් එතුමාගේ නවතම කෘතිය අද අප අතටපත් වෙනවා නිල් කට්රෝල් නමින්. එහෙමනම් මේ ආරාධනාව ඔබ සමග සංවාදයකට පෙර අපේ සාහිත්‍යකරුවාණන්ට ඔබ අමතා තමන්ගේ අවස්ථාව දැක්වීමට ආරාධනාව මොහන් රාජ් මඩවල මැතිතුමන්ට මේ සහෘද හිතවතුන් ආමන්ත්‍රණය කරන හැටියට. බොහොම ස්තුතියි අශෝක. ඒ වගේම මම ඉතාමත් ආදරය කරන W. අබේසිංහ මහත්මයා උතර ඉන්නවා.
ඊයේ සමුද්‍රකාට කතා කරගමු අබේසිංහ මහත්තයාට කියන්න දෙයක් මම හරි මාසාවෙන් පෙරේද හරි මාසාවෙන් නම් අනේ දෙයනේ කොච්චර එකක්ද එතුමා මෙතෙන් කෙරවනා කියලා මම කිව්වේ මොකද අපේ කලාවට මේ ගුරු හරුකම් අපි ඉගෙන ගත්තේ අබේසිංහ මහත්තයා වගේ කට්ටියකින්. ඒ වගේම උදේනි මහත්තයාත් මෙතන ඉන්නවා. එතුමාගෙත් අවසරයි. ඊපස්සේ පර්ණසිරි අයගෙත් සමුද්‍රිකාගෙත් අවසරයි සහ මෙතෙන්ද පැමිණලා ඉන්න සියලු දෙනාගේම අවසරයි. ගොඩක් කොට කතා කරන්නේ නැහැ. කෙටියෙන් චුට්ටක් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ දැන් මෙතන මේ නිල් කට්‍රෝල් මලුත් තියෙනවා. නිල් පාටයි හැමෝම දැකලා ඇති. දැන් අපි මේ ඉස්සර මේ කවියෝ සාහිත්‍යකාරයෝ කලා ශිල්පියෝ නිල් කියන එක සමාන කරේ කළු කියන එකට. අපි නීල වර්ණ කේශ කලාපය කියලා අහලා තියෙනවානේ ගොඩක් අපි අහලා තියෙනවා. නීල වර්ණ කේශ කලාපය කියලා කියන්නේ නිල් කෙස් නැහැනේ. දැන් නම් කලර් කරාම නිල් කෙස් ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ඉස්සර එහෙම කලර්ස් තියෙන දැටි විවිධ කොණ්ඩෙට දැම්මද නැද්ද කියලා තාම හරියටම හොයාගෙන නැහැ. දැන් නිල් කොහොමද කියලා නිල් කියනවා මේ වර්ණේ භාවිතා වෙන්නේ මේ කළු කියන එකට. කළු කියන වචනේ අර්ථ සාහිත්‍යමය වශයෙන් කලාත්මක වශයෙන් අර්ථ ගන්නවන තමයි මේ නිල් කියන වචනේ පාවිච්චි කරන්නේ. නිල් කියන වර්ණේ පාවිච්චි කරන්නේ. එතකොට නිල් කියන්නේ ඔන්න එක පැත්තකින් කළු. ඒක තමයි. දැන් මේකට පාදක වෙන්නේ මේ සීගිරි ගීයක්. මෙතන තියෙනවා මේ පොතේ මම මුලින්ම ලියලා තියෙනවා. නිල් කට්‍රෝල් මලක ඇවුණු වැට්කොල් මලසෙයි සඳක සිහි වෙන්නයි මහනෙල් වන හයි රන් වන හොල්. මේ මීට අවුරුදු 1300කට 1400 විතර කලින් මේ ලංකාවේ භාෂාව. දැන් නම් නිකන් අnder දෙමළ වගේ තමයි. මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් මේක පොඩ්ඩක් ඒක තමයි පරණ විදාන මහත්මයා මේවා මීට අවුරුදු 50කට විතර කලින් පිටත් වැඩි මම හිතන්නේ. 60-70කට කලින් මේවා අර්ථ දැක්වුවා. ඉතින් එතකොට එතුමා කොහොම පඬිවරයෙක් වෙන්න ඕනද කියලා හිතන්නකෝ. මේ අපිට නොතේරෙන භාෂාවක් මේ වගේ විස්මිත විදිහට අර්ථ දැක්වීම. එතකොට මේ කියන්නේ නිල් කට්‍රෝල් මලක ඇවුණු වැට්කොල් මලසෙයි කියලා මේ සීගිරි ගියේ තියෙනවා. නිල් පැහැති නිල් කට්‍රෝල් මලක් වගේම රන් පැහැති වැට්කොල් මලකින් වගේම වැට්කොල් මලකින් යුත් කාන්තාවන් දෙවර්ගයක් මේ සීගිරියේ ඉන්නවා කියන එක තමයි ඒ දෙන්නා නිකන් එකට බැඳිලා ඉන්නවා වගේ අදහසක් තමයි ඒ දෙන්නාගේ මතකය සැන්දෑවේ සිහි වෙනවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මෙතන හරි පැහැදිලි මේක තමයි සීගිරියේ දේශපාලනය. ඒ කියන්නේ කළු කාන්තාවන් සහ සුදු කාන්තාවන්. වැට්කොල් මල කියන්නේ රත්තරන් පාටයිනේ. ඒතර ඒ දැන් රන් පැහැ උපමා කරේ සුදු පැහැයට. එතකොට නිල් පැහැ සහ සුදු පැහැ එකතු වෙන තැනක් තමයි එකතු වෙන කාන්තාවන්. ඒ දෙවර්ගයේම කාන්තාවන් තමයි සීගිරි චිත්‍රවල ඉන්නේ. මේ කවිය තාමත් පැහැදිලිව එක තියෙනවා. එතකොට කාශ්‍යපගේ දේශපාලනය මොකද්ද? කාශ්‍යප කියන්නේ මේ දෙගොල්ලොම එක සමානයි කියන්නේ. මේ කළු කියලා පහත් හෝ සුදු කියලා උසස් හෝ එකක් නෑ. දැන් අදත් ඔක තියෙනවානේ. දැන් සමහරු කියන්නේ කළු කියන්නේ නිකන් පරාජිත පාටක්. කැත පාට. ඒකනේ දැන් සමහරව ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙන්නේ. කළු පට්ටිය එච්චර ලස්සන නෑ කියලා තමයි හැඟීම තියෙන්නේ. ඒක ගතියක් නෑ. හරි. ඒකවල වෙනම කැම්පේන් එකක් ලෝක යනවා. ඒ කියන්නේ දැන් අප්‍රිකානු ජාතිකයන් කළු කියන එක මේ හරි මාර ලස්සන වර්ණයක් කියන එක දැන් ඒගොල්ලෝ තමන්ගේ භාවිතාවෙන් පැහැදිලි කරගෙන යනවා. ඒක වෙනම කතාවක්. නමුත් තවම මේ අපි මේ වගේ දැන් අපි දැන් ආසියානු කලාපයේ ඉන්න අපි ඇත්තටම සුදු නැහැනේ. අපි හලේලුයි නැත්තම් සුදු කළු මිශ්‍ර තැනක තියෙනවා. නමුත් අපි බොහෝ බර කළු පැහැය. හරිද? නමුත් මේ කළු පැහැය කැතයි කියලා හිතන නිසා තමයි දැන් මේ පහුගිය කාලේ තවමත් තියෙනවා මේ ට්‍රෙන්ඩ් එක සුදු වෙන්න හදන්නේ. ඉන්ජෙක්ෂන් ගහලා පාට කරගෙන බෙහෙත් දීලා පෙති දීලා ගන්න කරන්න දෙන ඔක්කොම නරිනාල ගන්නట్లా සුදු වෙන try කරන්නේ ඒක තමයි. ඒ මොකද්ද හේතුව? ඒක තමයි. කියන්නේ සුදු කැතයි. සුදු හරි නෑ. මේ සොරසෙ කළු සමාවෙන්න. සමුද්‍රිකා මේකට සම්පූර්ණ මේක නැති. හරි මේ
කොහොම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කළු කැටයි සුදු ඊටරිය ලස්සනයි කියන සමාජ මුල් බැසගත්ත මතයක් තියෙනවා. හරිද? මේක මේ අදරියේ අපි හදාගත්ත එකක් නෙමෙයි. මේක මේ සීග්‍රී කාලේ ගම්ම එන අදහසක්. ඒක තමයි මේ කියන්නේ. ඒක පැහැදිලි ලෙස මේ සීග්‍රී කියන පැහැදිලි වෙනවා. සහ දැන් ඔගේ ලස්සනම වැඩේ තමයි කාශ්‍යපගේ අම්මා කළු කාන්තාවක්. කාශ්‍යපගේ අම්මා. කාශ්‍යපගේ තවත් සහෝදරයෙක් ඉන්නවා මුගලන් කියලා. මුගලන්ගේ අම්මා සුදු කාන්තාවක්. ඔගේ තවත් අරගෙන ගියොත් එහෙම කාශ්‍යපගේ අම්මා කළුයි කුලයෙන් පහළයි. මුගලන්ගේ අම්මා සුදුයි කුලයෙන් නිහළයි. හරිද? එතකොට ඔන්න ඔය දේශපාලනයක් එක තමයි ධාතුසේනටත් වඩා මහා විහාරයේ හාමුදුරුවෝ මුගලන්ට රජකම දෙන්න යන්නේ කාශ්‍යප නොදී. මොකද අර කුලයෙන් පහළ කළු කාන්තාවකට දාවනේ කාශ්‍යප ඉපදෙන්නේ. එයා සුදුසු නැහැ. රජකමට සුදුසු නැහැ. එයා කුලයෙන් පහළයි. එයාගේ අම්මා කළුයි. ඒ නිසා එයා මේ රජකමට වටින්නේ නැහැ. ඉතින් ඔහොම දේශපාලනයක් මේකේ තියෙනවා. ඊට පස්සේ Taman රජ වුණාට පස්සේ තමයි සීගිරිය සිටුවම් මැදලා මේ කාශ්‍යප ඔප්පු කරන්නේ. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. කාශ්‍යපගේ දේශපාලනය කියන්නේ සියල්ලෝ සමානයි. සියල්ලෝ සමානයි. කුලයෙන් උසස් හෝ කුලයෙන් පහළ හෝ වර්ණයෙන් වෙනස් හෝ නිසා හෝ කිසියෙක් උසස් හෝ පහත් වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය දේශපාලනේ මේක ඇතුලේ තියෙනවා. දැන් මම ඔගේ තව ටිකක් කියන්න ගියොත් මේ පොත කියන්න වෙනවනේ. මේ අපේසික මහත්තයා කිව්ව එක තැනකින් මම මේක නතර කරන්නම්. ඊට වැඩි කතා කරන්නේ. ඒක කොහරි ලස්සන කතාවක් කිව්වා. සීගිරිය කියන්නේ නිකන් අභිරහසක් වගේ කියලා. පුදුමයක් තමයි පැහැදිලිවම මේක පුදුමයක්. වොන්ඩර් එකක්. ඒ කියන්නේ මේ දැන් අටවෙනි පුදුමේනේ. හරිද? ඒකට කියන්නේ දැන් පුදුම හතක් තියෙනවා. 7 wonders කියලා තියෙනවා. ඒකෝට මේක අටවෙනි පුදුමේ කියලා තමයි හඳුන්වන්නේ. හරිද? එතකොට ඒක පුදුමයක් තමයි. නමුත් ඒ වගේම අභිරහසක්. මොකද මේකේ මහා දැන් හිතන්නකෝ දැන් කාශ්‍යප රජ කෙනේ අවුරුදු 18යි මේ රටේ. හරිද? එතකොට අවුරුදු 18ක් ඇතුළත මේ තරම් විජ්ජුම්බරයක් මේ ගල උඩ මේ මිනිහට කරන්න පුළුවන්ද? හරිද? එතකොට ඒ කියන්නේ මහා මාලිගාවක් හදවත බවට සාක්ෂි තියෙනවා. එතකොට මහා සැප සුඛ විහරණයෙන් හිටිය බවට සාක්ෂි තියෙනවා. ඒ සියල්ලටම වඩා විශ්මිත ජල උද්‍යානයක් තියෙනවා ඉදිරිපිට. විශ්මිත. ඒ වචනේ 100 සැරයක් කිව්වොත් මම හිතන්නේ ඒක පැහැදිලි කරන්න බෑ. ඉතින් එතකොට ඒ කියන්නේ මේක ඉංජිනේරු කර්තව්‍ය මේක නිර්මාණාත්මක කර්තව්‍ය වෙනම කතා කරන්න පුළුවන්. ඒක මේකට අදාළ නැහැ. මොනවද මේක කතා කරොත් එම දවස් ගානක් කතා කරන්න වෙනවා. නමුත් අවුරුදු 18ක් ඇතුළත මේ මිනිස්සුන්ට මේක කරාද? ඔන්න එතකොට මාන අභිරහසක් ඇත්තටම කරාද? ප්‍රශ්නයක් එනවා. තවත් කට්ටිය මේක රාවණාට දානවා. මේ රාවණාගේ කට්ටිය කරපු එකක් තමයි නෑ මේ කාශ්‍යප මේ කරලා තියෙනවා. මේ කරලා තියෙන්නේ රාවණා තමයි මේක උතර ගල හදලා තියෙන්නේ. සමහරව කියනවා නෑ ඒකත් නෙමෙයි කවුරු හරි දෙයියෙක් ඇවිල්ලා මේ සීගිරි ගල උඩ මේ මාලිගාව මවන්න ඇති. කොහොමත් කියනවා සමහරව. හරිද? එතකොට තවත් කතාවක් කියනවා මේ මෙච්චර වැඩක් කරපු මිනිස්සයා එයාගේ තාත්තවත් මරලා තියෙනවා. කවුද? ධාතුසේන තාත්තව කාශ්‍යප තමන්ගේ තාත්තා ධාතුසේනව මරන්නේ නිකන් නෙමෙයි එයා හදපු කලාමැවේ වැම්මට තියලා මැටි ගහලා. හරිද? පන පිටින් මැටි ගහලා. ඉතින් එතකොට තව ප්‍රශ්නයක් ඇතන එහෙ මේ තරම් සුන්දර හිතක් තියෙන මිනිහෙකුට ඒ වගේ වැඩක් කරන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නාර්ථයක් අභිරහසක්. හරි? එතකොට කාටද ඕනකම තිබුණේ කාශ්‍යපට රජකම නොදී මුගලන්ට රජකම දෙන්නේ. ඇයි එහෙම වුනේ? ඒකත් අභිරහසක්. ඒ කියන්නේ මේ සීගිරිය කියන්නේම අභිරහසක්. හරි? දෙයි අපි හැන්දෑවේ සීගිරියට ගියා. මම කියන්නේ මට අවංකවම ඇති වෙච්ච හැඟීම මට ඒ ගල දිහා මෙහෙම බලන් ඉන්නකොට මගේ ඇඟේ මයිල් කෙරෙනවා. ඒ තරම් ඒකේ නිකන් බලන් ඉන්නකොට ප්‍රෞಢත්වයක් ඇති වෙනවා. පුදුමාකාර හැඟීමක් ඇති වෙනවා. ඒක වචනෙන් විස්තර කරන්න බෑ. වචන නෑම විස්තර කරන්න. කොහොමද මේ සියල්ල ඒකාශ කරගත්තා සීගිරිය කියන්නේ අභිරහසක් පුදුමයක්. ඕකට අශෝක කිව්ව ලස්සන වචනය මම පොතේම සඳහන් කරලා තියෙනවා. මම ඒක යලිත් පුටා ගන්න. අභිරහස කියන එක විසඳුණු නැති ප්‍රශ්නයකට අපි කියනවා ඉංග්‍රීසි භාෂාවේ මේ scientific word එකක් තියෙනවා paradox කියලා. හරියට එහෙම paradox එකක් තමයි මේකේ තියෙන අශෝකත් හරි සතුටුයි මට යා මේකේ තියලා තියෙන්නේ නිලයට අල්ලගෙන තියෙනවා. පෞද්ගලිකව කවුරු හරි මේ තමන් කරපු නිර්මාණයක දෙයක් නිලයට අල්ල ගන්නකොට පොඩි ලල් එකක් එනවා.
ඉතින් ඒක මේ අශෝක අල්ලගත්ත එක ගැන මට හරි සතුටුයි. ඒක මම කිසිම එයාට ආචාර කරන්න ඕනේ. මොකද සමහරු මේකේ කතාවේ උඩින් විතරයි අල්ලගන්නේ. අශෝකේ අල්ලගත්ත කියන එකට හොඳම උදාහරණ තමයි එයා අර පෙන්නපු උපුටණය බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක ගැන. ඉතින් ඒක මට සතුටුයි. ඉතින් සීග්‍රිය කියන්නේ පැරඩොක්ස් එකක්. අභිරහසක්. විසඳුම් නැති ප්‍රශ්නයක්. විසඳුමක් නැති ප්‍රශ්නයක්. ඒ නිසාම තමයි එක එක කට්ටිය එක එක විදිහට විවිධ අර්ථකථන සීගිරියට කරන්නේ. මෙහෙම වෙන්නේ නැති, මෙහෙම වෙන්නේ නැති, කවිලිව වෙන කවුරු හරි වෙන්නේ නැති, මේ චිත්‍රයන් දෙ වෙන කවුරු හරි වෙන්නේ නැති, සමහරක් වෙලාවට ඔකට කාශ්‍යප සම්බන්ධයක් නැතුව ඇති, කාශ්‍යප ධාතුසේන මරුවා වෙන්නත් ඇති, එහෙම නෙමෙයි වෙන්නත් ඇති, නැත්තම් මේක හදලා තියෙන්නේ මේ රාවණා වෙන්නත් ඇති. කොහොම මහා කතන්දර ගොඩක් තියෙන්නේ මේක විසඳුම් නැති අභිරහසක් නිසා. ප්‍රශ්නයක් නැති අභිරහසක් නැති තැනක විසඳුම් සරලයිනේ. ඒ කියන්නේ ඒකට තව හිතන්න දෙයක් නැහැ. ඉවරයි. නමුත් සීගිරි එහෙම තැනක් නෙමෙයි. ඒ නිසා පරණවිධාන මහත්තයාට කලින් HCP බෙල් මහත්තයා මේක මුලින්ම හඳුනාගෙන ලංකාවේ මිනිස්සුන්ට මේ වර්තමාන ජනතාවට මේක හඳුන්වා දෙනකොටම ඒ HCP බෙල් මහතාගේ සිට විවිධ විචාරකයන් මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා, පරණවිධාන මහත්මයා, එතකොට ආනන්ද රාජකරුණ මහත්මයා මේ වගේ අනේක කට්ටිය මේ සීගිරි චිත්‍ර ගැන ඔය කතාකතන ඉදිරිපත් කරලා තියෙනවා. තවම ඒක අහවල් එකක් කියලා නිශ්චිත පිළිගැනීමක් නැහැ. ඒ කියන්නේ ඒකම තමයි ඒකේ ලස්සන. ඒක නිශ්චිතකමක් නැතිකම. දැන් මේක ඇතුලේ මගේ වෙනම අර්ථකථනයක් දෙනවා. යකෝ ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නම් අයි මට බැරි මම දකින්න ආකාරය මට කියන්න. හරිද? ඒකෝර ඒ අර්ථකථනයට කාට හරි කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. මම කියන්නේ මේ දැන් මම සරලව ගත්තොත් මේක දැන් මෙතන කිව්වට කමක් නැහැ. පොතට හානියක් වෙන්නේ නැහැ. දැන් සමහරු දැන් උදාහරණයක් විදිහට පරණවිධාන මහත්මයා කියනවා මෙතන මේ දැන් විජුලතාව. ඒ කියන්නේ රන් පැහැයෙන් සහ විල් පැහැයෙන් යුක්ත විජුලතාවන් මෙතන ඉන්නවා කියලා. එතකොට මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා කියනවා මෙතන මේ කාශ්‍යප රජුගේ විසවුන්නාන්සේලා පිදුරංගල විහාරයට මල්ගෙන යනකොට විහාරයට යන අයුරු දක්වන මේකක් වෙන්න ඇති කියලා. තව තියෙනවා ඒක තවත් එක කියලා තමයි මේක ජල ක්‍රීඩාවේ ඉඳන කට්ටිය වෙන්න පුළුවන් කියලා. දැන් මම නම් හිතන්නේ මෙතන තියෙන්නේ කාශ්‍යපගේ දේශපාලනය කියලා. කාශ්‍යප මේ සියල්ලන් මේ පොළවේ ඉන්න හැමෝම සමානයි කියන එක මේ සීගිරි සිතුවම් වලින් ඔප්පු කරලා තියෙනවා. ඒක හේතුව තමයි ඔයගොල්ලෝ අද සීගිරියට ගිහිල්ලා බලන්න එතන ඉන්න වයසක කාන්තාවක්. ඇයි එහෙනම් මේ සීගිරි සිතුවම් වලින් ලස්සන සුරූපී කාන්තාවන්ම පමණක් නම් ඇයි වයසක කාන්තාවක් කියන්නේ? එයා සීගිරි හිටපු කාශ්‍යපගේ මේ රජවාසලේ හිටපු වයසක කාන්තාවක්. තව ඉන්නවා වීණාවක් අතින් ගත් කාන්තාවක් ඉන්නවා සීගිරි චිත්‍ර තවත් මේ චිත්‍රේ තියෙනවා. ඒතර ඇයි වීණාවක් අතින් ගත් කෙනෙක්ගේ චිත්‍රය එතන තියෙන්නේ? එතකොට ඒ කියන්නේ කාශ්‍යපගේ මේ වාද්‍ය බුන්දේ යාගේ මේ වාද්‍ය බුන්දේ හිටපු කාන්තාවක් වෙන්නේ. හරිද? එතකොට උඩුකය සහිත කාන්තාවන් ඉන්නවා. ආවතේවකාරියන් විය හැකි. දාසියන් විය හැකි. එතකොට උඩුකය රහිත සුරූපී කාන්තාවන් ඉන්නවා. විසබුන් විය හැකි. අන්තපුරලලාවන් සමහරක් වෙලාවට විය හැකි. සමහරක් වෙලාවට දියණිවරු විය හැකි. කාශ්‍යපගේ දියණිවරු දෙදෙනෙක් හිටියා කියලා අපි දන්නවා බෝධි උපලවන්න කියලා. ඒ කෙනෙක් විය හැකි. එතකොට මම කියන්නේ දැන් අපිට මේ සීගිරි චිත්‍රය ඉතාමත් සීමිත ප්‍රමාණයක් තමයි සීගිරි අද තියෙන්නේ. නමුත් මෙතන විශාල සංඛ්‍යාවක් 500ක් පමණ තියෙන්නේ නැති කියලා. 400ක් 500ක් පමණ තියෙන්නේ නැති කියලා අද මේ සමහර විශේෂඥයන් අනුමාන කරලා තියෙනවා. එතකොට මගේ අර්ථකථනය ඇවිල්ලා මේ කාශ්‍යප තමන්ගේ රජමාලිගාවේ හිටපු සියලු දෙනාම මෙතන නිරූපණය ඇඳලා තියෙනවා. වයස් ભેදයක් නැතුව, තරාතිරම් ભેදයක් නැතුව, කුල ભેදයක් නැතුව, වර්ණ ભેදයක් නැතුව එහෙම කරලා කාශ්‍යප ඔප්පු කරලා තියෙන්නේ මේගොල්ලෝ හැමෝම සමානයි කියන එක. නැත්තම් එතනට වයසක කාන්තාවක් අඳින්න ඕනේ නැහැ. නැත්තම් ඉතා පැහැදිලිව මේ මොනවාද නිල් කට්වල් මලක් වගේ කළු කාන්තාවුනුත් වැක්කොල් මලක් වගේ රන්වන් කාන්තාවුනුත් අඳි වෙනම පැහැදිලි ලෙස වෙනසක් ඇතුව අඳින්න ඕනේ නැහැ. ඉතින් පස්සේ මේක හිතන්න දැනට ප්‍රමාණයි. තව කියන්න ගියොත් එහෙම මම ඔක්කොම කියයි. උන්වහන්සේලා පොත තියලා යයි. ඒතර පාඩුවේ සමුද්‍රිකාට පාඩුවේ ඔක්කොම පාඩුවේ. මම ආසයි ඔයගොල්ලන්ගේ ෆීඩ්බැක්ස් අහන්න.
මේ ගැන දැන් හැඟීම මොකක්ද කියලා අහන්න. ඉතින් පෞද්ගලිකව හිතනවා මේක මගේ වෙනස් අත්දැකීමක්. අශෝක කිව්වා වගේම මගේ පුස්තකවල මට පෞද්ගලිකව දැනෙන සහ ටිකක් ඉතිහාසයක් සම්බන්ධ වෙච්ච වෙනස් අර්ථකථනයක් මේක තියෙන්නේ. ඉතිහාසෙම පමණකුත් නෙමෙයි කිව්වා වගේම මේකේ සයන්සුත් තියෙනවා. මොකද මේ අපි ජීවත් වෙන ලෝකේ සයන්ස් වලින් තොරව අපිට කතා කරන්න බෑ. මේ මයික් එක මම මෙහෙම අතහැරියොත් මෙහෙම වැටෙන්නේ. ඇයි වැටෙන නිසාද? නෑ. මේ පොළවේ ගුරුත්වාකර්ෂණයක් තියෙන නිසා. මේ සියල්ලම පොළොවට වැටලා තියෙනවා. මේ පෘථුවිය නැමැති ගෝලයේ උඩ අපි ඉන්නේ. ඉතින් මේ මොකක් හරි අතහැරියොත් එහෙනම් බිමට වැටෙනවා. ඒක මේ වැටෙන්න ඕන නිසා නෙමෙයි වැටෙන්නේ. ඒකේ සයන්ස් එකක් තියෙනවා. ග්‍රැවිටි කියලා. මේක අපි කියන්නේ ඒකට ගුරුත්වාකර්ෂණය. මේ ආදි වශයෙන් ගත්තොත් එහෙම කෙලවරක් නැති දේවල් කියන්න පුළුවන්. කාලය කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි අත්‍තර මේකේ මම කතා කරන්නේ. කාලය කියන්නේ ඇත්තටම මොකක්ද? කාලය කියන එක තනින් තැනට සාපේක්ෂයි. ඒක අපි හදාගත්ත දෙයක්. ඒක තව තැනක වෙනස් වෙන්න පුළුවන්. මේ මොහොතේ මෙතන තියෙන කාලය ඇමරිකාවේ කාලයට වෙනස් වෙන්න පුළුවන්. මේ මොහොතේ මෙතන තියෙන කාලය ජපානයේ තියෙන කාලයට ජපාන් රටේ කාලයට වෙනස් වෙන්න පුළුවන්. ඊටත් වඩා මේ මොහොතේ මෙතන තියෙන කාලය හඳේ තියෙන කාලයට වෙනස් වෙන්න පුළුවන්. අඟහරුවේ කාලයට වෙනස් වෙන්න පුළුවන්. මේ ක්ෂීරපතෙන් එහා තවත් ග්‍රහලෝකයේ තියෙන කාලය මීට වැඩි වෙනස් වෙන්න පුළුවන්. ඒ ඇති දැනට පොත කියවන්න ඔබේ අදහස් කියන්න. බොහොම ස්තුතියි. එච්චති මොහන් රාජ් මඩවල මෙතුමනි. ඉතින් මං කිව්වේ මට මෙතන දේශනයක් කරන්න අවසර නැහැ. නැත්තම් එතුමාගේ කෘති දෙකක්ම කියවලා ඉවර වෙලා මේ පැය පහුගිය අවසාන පැය 12 විතර ඇතුළත මේ ඉන්නේ. ඊළඟ කියවරට යන්නට කලින් මට අවසරයි උපුටා ගන්නට රැජින කෘතියේ. මේ රැජින කෘතියේ තියෙන්නේ අනුලබිසවගේ කතාව. මේකේ ඉන්නවා නාග කියලා අනුලබිසවගේ දෙවනි ස්වාමියා මට මතක හැටියට. නාග. මේ නාගට රටේ මිනිස්සු කියන්නේ චෝර නාග කියලා. හොරා කියලා. ඉතින් මේ චෝර නාග තමන්ට චෝර නාග කියනවට එහෙම නැත්නම් තමන්ට හොරා කියනවට හරි ආඩම්බරෙන් තමයි මුහුණ දෙන්නේ. මෙන්න මේ රැජින කෘතියේ මේ කෘතිය ඔබ හැමෝම කියවලා ඇති. මම උපුට දක්වන්න මෙන්න මේ කෘතියේ චෝර නාග තමන්ට හොරා කියනවට කොච්චර ආඩම්බර වෙනවද කියලා. රජ වූ නාග කුමරුට රටවැසියන් හොර නාග නැතිනම් චෝර නාගයයි කියන විට ඔහු කේන්ති ගත්තේ නැත. ඇත්තම ඇත්තනම් ඔහු අදහාගත නොහැකි ලෙස ඒ නමින් අමන්දානන්දයටපත් වීමය. යකෝ රජේ හොරෙක් කියන එක මොනතරම් ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක්ද? ඔයිට වඩා මම කියන්නේ නැහැ. ඒ වගේ ඉතින් රජෙක් වුණොත් හොරෙක් වෙන්න ඕනේ කියලා වගේ මතයක් බිහිුනේ ඒ නිසාද දන්නෙත් නැහැ. ඉතින් ඉතිහාසයේ ප්‍රශ්න කරන්නට අපට අයිතිය තිබිය යුතුයි සාහිත්‍යකරුවන් වශයෙන්. ඉතිහාසයේ ප්‍රශ්න කරනවා. දැනට මාස එකමාරකට අගෝස්තු මාසේ 1 වෙනිදා හරියටම අපි මේ වගේම එළිදැක්වීමකට සම්බන්ධ වුණා ශාන්ත බණ්ණකගේ මහේසාක්‍ය කියන කෘතිය. ඔහු හරි අපූර්වට ඉතිහාසය ප්‍රශ්න කරනවා. ඉතිහාසයේ ප්‍රශ්න කරන්න අපිට අයිතියක් තිබෙන්නේ. ඉතිහාසය විතරක් නෙමෙයි. ආගමික ශාස්ත්‍රවරුන් කරපු කියපු දේවල් ප්‍රශ්න කරන්නට සාහිත්‍යකරුවාට අයිතිය තිබේ යුතුයි. එහෙම ප්‍රශ්න කරා කියලා ඇදගෙන ගිහිල්ලා හිරේ දානවා නම් හොම්බට දෙකක් අයින්නවා නම් එතන කොහෙද සාහිත්‍යකරුවාට ප්‍රකාශනයට සහ පුරවැසියෙකු වශයෙන් නිදහස් සිතුවිලි වලට අවසරයක්. ඒ නිසා අපට නිදහසේ සිතන්නට පවත්නා දේ ප්‍රශ්න කරන්නට අයිතිය තිබිය යුතුයි. මහා විහාරය පදනම් කොටගෙන තමයි මහා වංශය ගොඩ නැගෙන්නේ. හරි ලස්සනට මේ රැජින කෘතියේ ඒකේ පොඩි තැනක තියෙනවා විජය කුමරු ලංකාවට ගොඩ බහින කතන්දරය ගැන පොඩි සංකල්පනාවක්. විජය කුමරු ලංකාවට ගොඩ බැස්සේ හරියටම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ. ඒකත් සංකේතාත්මකව මේ ප්‍රකාශනයක් විදියට තියෙනවා. ඉන් පස්සේ සිදුවෙන සිදුවීම රැජින කෘතියේ තියෙන්නේ මම තව උපුටන මට ඕනේ තරම් තියෙනවා. මම ඒ ගැන කතා ගන්න වෙලාව ගන්නෙ නෑ. අපේ සමුද්‍රිකා මැතිනිය hina වෙමි බලා ඉන්නවා. ඇති කියන්නද දන්නෙත් නෑ. තව කියන්න කියලාත් දන්නෙත් නෑ. ඒ නිසා අපි යමු පාඨක ඔබ දිහාවට. ඒ කියන්නේ මමත් පාඨකයෙක් තමයි. මමත් රසිකයෙක් තමයි මේ රටේ ඉන්න සුවහසක් සාහිත්‍යකරුවන්ගේ. ඉතින් මම කියන්නේ මම සතියකට විතර වෙන කිසිම පොතක් කියවන්නේ නැහැ මොහන් රාජ් මඩවල
ඒ හරි ලස්සනට ඒ මහා වංශයේ තියෙන ගොඩනගපු දේවල් වලට ප්‍රශ්නයක් යොමු කරනවා. මෙහෙම වෙන්න බැරිද? මේක මෙහෙම නෙවෙයි මෙහෙම වෙන්න බැරිද කියලා. ඔහු හරි ලස්සනට අපිට බල කරන්නේ නැහැ. ඔහු උපක්‍රමශීලීව ඔහු හරි මධ්‍යස්තව ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න කිරීමට අයිතිය තිබෙන්නේ. මහා විහාරයත් එක්ක සමීපව සම්බන්ධතා නොපැවැත්වූ නිසා ධාතුසේන ද්‍රෝහය කරනවා මහා විහාර භික්ෂූන් විසින්. කාශ්‍යප ද්‍රෝහය කරනවා. අපේ මහා වංශේ පුරාම ගත්තොත් හැම තැනකම තියෙන අන්නේ එවැනි කතාවක්. අනුලා දේවියගේ කතාව තුලක් තියෙන්නේ එහෙම කතාවක්. හොඳයි එහෙමනම් මේ උත්සවයේ හැඩය වෙනස් කරමින් දැන් මම සූදානම් වෙන්නේ ඔබ අසලට පැමිණෙන්න.